තථාගත අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම ධර්ම දේශනාව දම්සක් පැවතුම් සුතුර දේශනා කොට වදාළ උතුම් දිනය බෝසතාණන් වහන්සේ මහා මායා මව්කුස පිළිසිඳ ගැනීම මේ ආදී ශාසනික වශයෙන් වැදගත් වන ඉතාමත්ම වටිනා කරුණු ගණනාවක්ම එක්තැන් වූ පෝය 12න් වසරේ ඉතාමත්ම වටිනා උතුම් පොහෝ දිනයක් වන ඇසළ පුර පසළොස්වක පෝදා අගනුවර ආසන්නයේ දෙහිවල කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පුරාණ විහාරස්ථානයේ සිට අමාවැස්ස සජීව විකාශය අපගෙන එන්නේ ධර්ම සාකච්ඡාව සන්තුට්ටි පරමං දනං මාතෘකාව ඔස්සේ බලපිටියේ සිරි සීවලී අපේ හාමුදුරනේ මානසික සුවය එහෙම නැත්නම් සිතේ සතුට නැති කරන ප්‍රධානම කාරණයක් තමයි කායිකව අපි ලෙඩ වෙනවා වගේම අපි මනසින් ලෙඩවීම. වෛද්‍ය විද්‍යාවේ මානසික රෝග පිළිබඳ පුළුල් විග්‍රහයක් තිබෙනවා. ඒවා සුව කිරීමට ඖෂධීය හා චර්යාත්මක ක්‍රමවේද තිබෙනවා. මනෝවිද්‍යාව බොහොම ඉහළින් අද දියුණු වෙලා තිබෙනවා. නමුත් වසර දහස් ගණනකට පෙර ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මානසික සුවය පිළිබඳවත් ලෙඩ වුණු මනස සුවපත් කර ගැනීම පිළිබඳවත් ශ්‍රේෂ්ඨතම විග්‍රහය ඉදිරිපත් කළා. අපේ හාමුදුරනේ පිළිබඳ පැහැදිලි කිරීමට ඔබ වහන්සේට තාම ගෞරවයෙන් ආරාධනා කරනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ අපි හඳුනගෙන තියෙන්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරුවම හැටියට විතරයි. හැබැයි උන්වහන්සේ විවිධ පැතිකඩවල් ඔස්සේ උන්වහන්සේම හඳුන්වපු තැන් ත්‍රිපිටකයේ තියෙනවා. එක තැනක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ සුනක්ඛත් සූත්‍රය. මේ සුනක්ඛත් සූත්‍රයේදී උන්වහන්සේම පැහැදිලි කරනවා බිසක්කෝ සල්ලක්ඛත්තෝතිකෝ සුනක්ඛත් තථාගතස්සේව අදිවචනං සුනක්ඛත් බිසක්කෝ ඒ කියන්නේ මානසික වෛද්‍යවරයෙක් සල්ලක්ඛත්තෝ කායික වෛද්‍යවරයෙක් කියන නම් දෙකම තථාගතස්සේව අදිවචනං තථාගතයන් වහන්සේට කියන තවත් නමක් කියලා. දැන් මේ පාඩෙන්ම ගයන් මහත්මයා ආපු ප්‍රශ්නෙට පිළිතුරක් තියෙනවා. බුදුරජාණන් වහන්සේම හඳුන්වාගත්ත තමන් බිසක්කෝ මානසික වෛද්‍යවරයෙක්. උන්වහන්සේ මොන වෛද්‍යවරයෙක්ද? දැන් මෙතුමා කවිය මතක් කරනවනේ. මට කවි කියන්න බෑ. නමුත් වීදාගම හාමුදුරුව මතක් කළා සත්හට වන බව දුකට වේදානං. සත්හට වන බව දුකට වේදානං. බුදුරජාණන් වහන්සේ දුක නැමැති මානසික රෝගයට බෙහෙත් කරපු හොඳම මානසික වෛද්‍යවරයෙක්. එහෙනම් දුක නැති වුණාම තියෙන්නේ සතුට. දැන් බලන්න ඇත්තටම කොහොමද බුදුහාමුදුරුව පැහැදිලි කරන්නේ මානසිකව අපි ලෙඩ වෙන හැටි අපේ මේ හිත ක්‍රියාත්මක වෙන බලවේගය අපි හඳුන්වන්නේ ආශ කියලා. ඒක මනෝ වෛද්‍ය විද්‍යාවෙත් හඳුන්වනවා ආශ කියන වචනෙන් තමයි මේ හිත ක්‍රියාත්මක වෙන බලය හඳුන්වන්නේ. මේ ආශ හිත ක්‍රියාත්මක වෙන බලවේගය පුළුවන් තරම් හිතෙන් මුදා හරින්න ඕන. එහෙම මුදා හරින්න බැරි වුණාම දීර්ඝ කාලයකට පස්සේ ඇති වෙන්නේ ආතතිය. ඔය ආතතියෙන් තමයි වර්තමාන මනෝවෛද්‍යවරු මනෝරෝග පටන් ගන්න හැටියට උගන්වන්නේ. දැන් බුදුරජාණන් වහන්සේත් පැහැදිලි කරනවා මේ ආශ නැමැති චිත්ත ශක්තිය හිතෙන් මුදා හරින්න බැරි වෙන්නේ අපේ හිතේ ස්වභාවය දෙකක් තියෙනවා. එකක් තමයි හිත පුළුවන් තරම් අවුරුදු 10 15 සිය ගණන් ඉස්සරහට අනාගතයට ගමන් කරනවා. ගමන් කරලා එක්කෝ රාගයට බර වෙලා සතුටු වෙනවා. එහෙම නැත්නම් දේශයට බර වෙලා දුක් වෙනවා.
එහෙම නැත්තම් හිත අවුරුදු 10 15 නිවි 100 ගණන් ආපස්සට යනවා. අතීතයට යනවා. අතීතයට ගිහිල්ලත් එක්කෝ රාගයට බර වෙලා සතුටු වෙනවා, ද්වේෂයට බර වෙලා දුක් වෙනවා. එහෙනම් මේ හිත ලෙඩ වෙන්න පළවෙනි කාරණාව තමයි අනාගතයට ගමන් කිරීමත් ඊළඟට අතීතයට ගමන් කිරීමත්. අපි දක්ෂ වෙන්න ඕන හිත වර්තමානයේ පවත්ව ගන්න. මම පුංචි උදාහරණයක් කියන්නම්. හිත කොච්චර භාවිත නොකරොත් අනාගතයට ගමන් කරනවද කියලා දිග කතාවක් මම කෙටියෙන් කියන්නම්. බුදුරජාණන් වහන්සේගේ කාලේ භාගිනේය සංඝරක්කිත කියලා තරුණ හාමුදුරු නමක් හිටියා. මුන්නහන්සේගේ හිතට ඇති වෙච්ච සිතුවිල්ල තමයි චිත්ත වේගේ. ආතතිය තමයි මම සිවුරු වැරලා ගෙදර යන්න ඕන. උන්වහන්සේ සිවුරු වැරලා ගෙදර යන්න කියලා දැන් අනාගතය ගැන සැලසුම් කරනකොට ලොකු ගුරු හාමුදුරුව කතා කරලා කිව්වා තමන් වහන්සේට සැතපෙන ගමන් වටාපතක් දීලා පවන් ගහන්න කියලා. දැන් මේ සංඝ භාගිනේය සංඝරක්කිත හාමුදුරුව තරුණ හාමුදුරුව ගුරු හාමුදුරුවන්ට පවන් ගහන ගමින් හිතෙන් මොකද කරේ? තමන්ගේ සිතුවිල්ල මුදා හරින්න බැරි වෙච්ච නිසා අනාගතයට ගියා. මෙයා හිතනවා මම දැන් සිවුරු වැරලා වෙළඳාම් කරනවා. කරත්තයක් අරගෙන බඩු පටවගෙන වෙළඳාම් කරනවා. සල්ලි හම්බ කරගත්තට පස්සේ මම තරුණ බිරිඳක් ගෙනල්ලා විවාහ කරගන්නවා. ඊළඟට මට කාලයක් යනකොට දරුවෙකුත් හම්බ වෙනවා. දැන් තමයි හොඳම වෙලාව ගුරු හාමුදුරුව බලන්නේ. එහෙම හිතාගෙන තමන්ගේ නෝනව කරත්තේ නග්ගලා වාඩි කරවලා නෝනගේ අතට දරුවක් දීලා අල්ලගන්න කියලා දැන් පන්සලට එනවා ගුරු හාමුදුරුවෝ බලන්න. එයා කරත්තේ දක්වනවා කෙවිතත් අරගෙන. මෙහෙම එනකොට එකපාරටම කරත්තේ පාරේ තිබුණු මහ විශාල වලක වැටෙනවා. ඒ වැටෙනකොටම නෝනගේ අතේ හිටපු බිරිඳගේ අතේ හිටපු දරුවා බිමට වැටෙනවා. මොකද කළේ? මේ සංඝරක්කිත තරුණ හාමුදුරුවෝ මේ ගෑණිට දරුවවත් හරියට අල්ල ගන්න බෑනේ කියලා ලොකු හාමුදුරුවන්ට ගැහුවා වටාපතේ. ඇයි? දැන් කර හිටියේ වටාපතෙන් පවන් ගහන එක. නමුත් හිත ගියේ වෙන තැනකට. හිතින් දැන් දරුවා බිම වැටුණා. මේ ගෑණිට හරියට දරුවවත් අල්ල ගන්න බෑනේ කියලා වටාපතින් ලොකු හාමුදුරුවන්ටයි ගැහුවේ. ඇයි අන්න හිත අනාගතයට ගමන් කරනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළේ ඇත්තටම හිත ලෙඩ නොවි පිරිසිදු කරගන්න නම් අනාගතයට යන්නත් නොදී අතීතයට යන්නත් නොදී වර්තමානයේ පවත්ව ගන්න හිත භාවිත කරන්න කියන එකයි. උන්වහන්සේ තව තැනකදී පැහැදිලි කරනවා දැන් අපේ ගයන් මහත්මයා කායික රෝග ගැන කතා කළා. දිස්සන්තිකෝ භික්ඛවේ කායිකේන රෝගේන ආරෝග්‍යං ඒකවස්සම්පි වස්ස සතම්පි ආරෝග්‍යං පටිජානಂತಿ. මහණෙනි කායික රෝගයක් නැතුව නිරෝගීව ඉන්න මිනිස්සු අවුරුද්දක් 100ක් හරි එහෙම දකින්න පුළුවන්. කායික ලෙඩක් නැතුව අවුරුද්දක් තිස්සේ නිරෝගීව ඉන්න දෙකක් තිස්සේ 100ක් විතරක් දකින්න පුළුවන්. උන්වහන්සේ පැහැදිලි කරනවා හැබැයි යේ භික්කවේ සත්තා දුර්ලභාලෝකස්මින් චේතසිකේන රෝගේන ආරෝග්‍යම් පටිජානಂತಿ. මහණෙනි හැබැයි මානසික රෝගයකින් තොරව නිරෝගීව ජීවත් වෙන එකම මිනිහෙක්වත් මොහොතක්වත් නිරෝගීව ඉන්න කෙනෙක් මම දකින්නේ නැහැ. අඤ්ඤත්‍ර කීනාසවේහි රහතන් වහන්සේලා හැර. ඒ නිසා තමයි ප්‍රසිද්ධම පාලි පාඨයක් තියෙනවා සබ්බේ පුතුජනා උම්මත්තක. සියලුම පෘථග්ජන අය උම්මත්තක කියන එකෙන් මෙතන මේ පිස්සු කියන එක නෙවෙයි උන්වහන්සේ හැඳින්නුවේ. මොකක්ම හරි මානසික ගැටලුවක් අසහනයක් අපි තුල පවතිනවා. ඒක ඇත්තටම බොරුද? නෑ. අපි ඕනම කෙනෙක් තුල සිත ඇතුලේ මුදා හරින්න බැරි වෙච්ච මානසික ගැටලුවක් තියෙනවා. ඒ මානසික ගැටලුව තමයි පස්සේ අපිට මේක රෝගාබාධයක් බවට පත් වෙන්නේ. ඒ රෝගාබාධය කොච්චර දුරට අපිව
පාලනය කරනවද කියන එක තමයි ඊට පස්සේ බලන්න ඕන. දැන් ඔබතුමා පැහැදිලි කළා නූතන මනෝවෛද්‍යවරු මනෝ විද්‍යාවේ මේ ලෙඩ රෝග සොයාගෙන තියෙනවා ප්‍රතිකාර ක්‍රමත් තියෙනවා කියලා. දැන් අපි ගත්තොත් නූතන මනෝවෛද්‍ය විද්‍යාවේ 100,000 ගාණක් තියෙන සියලුම රෝග ප්‍රධාන කොටස් දෙකකට වැටෙනවා නියුරෝෂීය රෝග හා සයිකෝෂීය රෝග කියලා. ඉච්ඡාබංගත්වය තමයි ඒ කට්ටිය කියන්නේ පළවෙනිම දේ. ඉච්ඡාබංගත්වය තමන් කැමති දේ නොලැබීම. ඔය වර්තමාන මනෝවෛද්‍යවරු පවසන දේ. හැබැයි බුදුරජාණන් වහන්සේ අද ඇසළ පෝය දවසේ හාහා පුරාවට දේශනා කරපු ධම්සක් පැවතුම් සූත්‍රෙම පැහැදිලි කරා යම් පිච්ඡං න ලබති තම්පි දුක්ඛං යම් පිච්ඡං න ලබති තම්පි දුක්ඛං අපි යමක් කැමති වෙනවද ඒ දේවල් අපට නොලැබෙනවා නම් එතන තියෙන්නේ දුක අසහනය එතන තියෙන්නේ පසුතැවීම ඉච්ඡාබංගත්වය එහෙනම් එතනින් තමයි මනෝවෛද්‍යවරු ආරම්භ කරන්නේ මේ ඉච්ඡාබංගයත් එක්ක කාන්සාව බීතිකාව හිස්ටීරියා ඔය වගේ නොයෙකුත් දේවල් කියනවා. දැන් බුදුදහමේ එන මානසික රෝග මේ වගේම ප්‍රධාන කොටස් දෙකකට දක්වන්න පුළුවන්. පළවෙනිම දේ තමයි නීවරණ ධර්ම. ඔබ හොඳින් දන්නවා පංච නීවරණ ධර්ම. මේ පංච නීවරණ ධර්ම තුල 100,000 ගානක මනස ව්‍යාකූල කරන ලෙඩ කරන රෝගාබාධ තියෙනවා. අර පහක් කිව්වම ලේසියිනේ. නැත්තම් 100,000 ගානක නම් කියන්න වෙනවා. දෙවැනි කොටස තමයි සංයෝජන ධර්ම. අපි සසරේ බැඳලා තියෙන සසරට අලවලා තියෙන සංයෝජන ධර්ම 10ක් තියෙනවා. හරි. එතකොට වර්තමාන මනෝවිද්‍යාවේ ඔය කියන නියුරෝෂීය රෝග හා සයිකෝෂීය රෝග කියන ස්වභාවය ගත්තම බුදුදහමේ දක්වන පංච නීවරණ ධර්මත් දස සංයෝජනත් හොඳට ගැලපෙනවා කියන එකයි මගේ සිතුවිල්ල. දැන් ඔබට මේ කියන කාරණා නාම මාත්‍රිකව මතක් කරාටම වැඩක් නැහැ. මේකෙන් ඔබතුමා රෝග සුවය ප්‍රතිකාර ගැනත් ඇහුවා. මා කෙටියෙන් වෙලාවේ හැටියට මතක් කරන්නම්. දැන් පළවෙනිම දේ ගත්තොත් පංච නීවරණ ධර්මවල අපි කවුරුත් දන්නවා කාමච්ඡන්දය. කාමච්ඡන්දය කියලා කියන්නේ දැඩිසේ කැමැත්ත හැම දෙයකටම. ඒක කිසිම විමසිල්ලකින් තොරව දකින දෙයට අපේ හිත යනවනම් తත්‍ර తත්‍රාබි නන්දිනී ඒ තැන්වල අපේ හිත అలවනවනම් ඒ දේවල්ම අපි කැමති වෙනවනම් එතන තියෙන්නේ කාමච්ඡන්දය. හරි? ඒතර කාමච්ඡන්දය ඉටු නුනොත් මොකද වෙන්නේ? අර කියපු ඉච්ඡාබංගත්වය. ඒ නිසා බුදුදහමේ තියෙන චර්යාමය හොඳම ප්‍රතිකාරය තමයි කාමච්ඡන්දය ඔබට නොගැලපෙන මානසික කැමැත්තක් ඇතිබුණු හැටියේ අසුබ නිමිත්තං භාවේ තබ්බා එයට ප්‍රතිවිරුද්ධ නිමිත්තක් පුරුදු පුහුණු කරන්න හිතට. අසුබ කියලා කියන්නේ ඒක. අසුබ කියලා කියන්නේ ඔබට කැමති දේ ඔබටම තේරෙනවා නම් ලැබෙන්නේ කියලා. දැන් නමුත් අපිට තේරෙනවා මේක ලැබෙන්නේ කියලා. හැබැයි අපි ලෙඩ වෙන්නේ ඇයි? ලැබෙන්නේ කියලා දැන ඒ පස්සෙම දුවනවා. එයම බලාපොරොත්තු වෙනවා. ඒ තාක් ඔබ මානසිකව ඇද වැටෙනවා. කායිකව ලෙඩ වෙනවා. එහෙනම් ඒකේ හොඳම දේ තමයි ප්‍රතිවිරුද්ධව හිතන්න. ඉතින් ප්‍රතිවිරුද්ධව හිතන්න කිව්වම දැන් මෙහෙම හිතමුකෝ. දැන් ඒක කිව්වට කමක් දන්නේ නැහැ. දැන් අර නරිය මොන වුණත් හොඳ වැඩක් කරලා තියන්නේ ඇයි? නරියාර Tamanට කඩා ගන්න බැරි උස මිදි කඩා ගන්න උඩ පැන්න බැරි තැන මොකද කිව්වේ? හිතුවේ වැඩක් නෑ මේ මිදි තිත්තයිනේ කියලා හිත හදාගෙන යන්න ගියා. දැන් බලන්නේ කතාවේ කොච්චර ලොකු අර්ථයක් තියෙනවද? අපි ඒක මෙච්චර කල් උපහාසෙටනේ හිතුවේ. හැබැයි එතන
නරියා ඒ මිදි තිත්තයි කියලා එයා ඉච්ඡා බංගත්වයට පසුතැවීමටපත් උන්නේ නැහැ. මිදි තිත්තයි කියලා හිතාගෙන ඒ තිබුණු කාමච්ඡන්දේ නැති කරලා හිතත් හදාගෙන එතනින් යන්න ගියා. හරිද? එතෙන්ට කාමච්ඡන්දේදී ප්‍රතිවිරුද්ධ අසුබ නිමිති හිතනකොට ඔබට දන්නේම නැතුව ඒකාග්‍රතාවය කියන මට්ටම හිත සකස් වෙනවා. එතනයි වටින්නේ. ඒ වචනේ මතක තියාගන්න ඒකාග්‍රතාවය. දෙවැන්න ව්‍යාපාදය. අපි කවුරුත් දන්නවා ප්‍රසිද්ධයි ව්‍යාපාදය කියලා කියන්නේ තරහව, කේන්තිය, වෛරය, පටිගය ඔය කියන දේවල්. දැන් කේන්ති සහගත තරහ සහගත පටිග ව්‍යාපාදයක් ඇති වෙනකොටම ඒක නැති කරගන්න ඕන. ඒ සඳහා තියෙන එකම චර්යාත්මක ප්‍රතිකාරය තමයි මෙත්තා නිමිත්තං භාවේ තබ්බා මෛත්‍රී සහගත නිමිති හිතට පුරුදු කරන්න පටන් ගන්න. ඒක ඉතින් වැඩි විස්තර කරන්න වෙලාවක් නැහැ. ඔබ හිතා ගන්න ඔබට යම් කිසි දෙයක් ගැන හෝ කෙනෙක් ගැන තරහක් එනකොට මෛත්‍රී සහගත සිතුවිලි පුරුදු පුහුණු කරන්න. ඇයි මෛත්‍රී සහගත සිතුවිලි පුරුදු කරනකොට මොකක්ද දන්නවද දීර්ඝ කාලීනව හිත සතුටු වෙනදී? ඔබට සුඛය කියන සැපය සතුට ස්ථීර වෙනවා. අඩුම ගානේ හිතේ තරහ තියෙනවා නම් ගයන් මහත්තයා වැඩි සතුටක් නිවි රැට හොඳට නිින්දවත් යන්නේ නැහැ. දැන් බුදුහාමුදුරන්ගේ කාලේ හැම රැට හොඳටම නිින්ද යන්නේ නැති තරහ එන බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යවතුන් වහන්සේ කිංසුජත්තා සුඛං සේති මට නම් රැට නිින්ද යන්නේ නැහැ මොකක් නැති කරොත්ද හොඳට සැපට නිදා ගන්න පුළුවන්. මම ඒක මතක් කරේ අදත් අපේ පින්නතුන් කොච්චර අපට ඇවිල්ලා කියනවද හාමුදුරුවනේ ප්‍රශ්න වැඩි හිතේ කරදරයි කොටින්ම කියනවනම් නිින්දවත් යන්නේ. ඇත්තට කියන්නේ නැද්ද ගයන් මහත්තයා? කියනවා. දැන් භයානකම වැඩි එහෙම කියලා නිකන් ඉන්නේ සමහරව කියනවා හාමුදුරුවනේ දැන් මම නිදි පිටිත් බොනවා කියලා. ඒ කියන්නේ ඖෂධත් නිින්ද යන්න ගන්නව නැහැ. මොන ඖෂධය ගත්තත් මොන පෙත්ත ගත්තත් වැඩක් නැහැ. හිතේ ක්‍රෝධය වෛරය තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණයට දුන්නු පිළිතුර තමයි කෝදං ජත්වා සුඛං සේති. හිතේ ක්‍රෝධය වෛරය නැති කරාම හොඳට නිදා ගන්න පුළුවන්. සුඛය ඇති වෙනවා. තුන්වෙනි කාරණාව තීන මිද්ද කම්මැලිකම. කම්මැලිකමක් ඇති වෙනකොටම ඇත්තටම හිත ලෙඩ වෙනවා. හිත අලස වෙනවා. හිත ඇකිලෙනවා. එහෙනම් මොකක්ද ඔබ කළ යුත්තේ? ආරද්ධ විරිය නිමිත්තං භාවේ තබ්බා පටන් ගන්නා ලද වීරිය පුරුදු පුහුණු කරන්න ඕන. පටන් ගන්න ලද වීරිය පුරුදු පුහුණු කරන්න ඕන. එතෙන්දී ඔබේ හිතට ස්ථීර වෙනවා විතක්ක කියන දේ. ඔය වචන තුන මා පස්සේ කියන්නම්. ඔය අන්තිමට ස්ථීර වෙන වචන ටික මතක තියාගන්න. කාමච්ඡන්දයෙන් පස්සේ ඒකාග්‍රතාවය ස්ථීර වෙනවා. ඊළඟට ව්‍යාපාදයෙන් පස්සේ සැපය සුඛය ස්ථීර වෙනවා. ඊළඟට තීන මිද්දෙන් පස්සේ ස්ථීර වෙනවා විතක්කය විතර්කය. හතරවැන්න උද්දච්ච කුක්කුච්ච. දැඩි කලබලකාරී බව. දැඩි කලබලකාරී වාතාවරණයක් ආවොත් හිතට ඔබ දන්නවා මොන වගේ අපි දේවල් කරනවද කියලා. එතෙන්දි කියන්නේ සමාධි නිමිත්තං භාවේ තබ්බං. සමාධි නිමිති වඩන්න. සමාධි නිමිති වඩනකොට ස්ථීර වෙනවා ඔබේ හිතට මොකද්ද? ස්ථීර වෙනවා අනිවාර්යයෙන්ම ප්‍රීතිය. ඒ සතුට සුඛයට වඩා වෙනස් දෙයක් ප්‍රීතිය ස්ථීර වෙනවා. පස්සෙනුව විචිකිච්ඡාව සැකය. සැකය එන හැම වෙලාවෙම යෝනිසෝ මනසිකාරං භාවේ තබ්බා යෝනිසෝ මනසිකාරය වඩන්න පුරුදු කරන්න ස්ථීර වෙනවා අනිවාර්යයෙන්ම ඔබට ਵਿਚාරය. දැන් මේ අන්තිමට කියපු වචන පහ ගන්න ගායන් මහත්තයා විතක්ක විචාර පීති සුඛ කියන දේවල්. හරි? දැන් මේ මොනවද මේ මෙච්චරලා මා පැහැදිලි කරේ? අර ඒකග්ගතා ඒව කියනකොට ටිකක් පැටලිලා හරියට කිව්වොත් විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා කියන්නේ ධාන අංග. පංචම ධාන අංග.
ඉතින් ධාන අංග කියලා කියන්නේ සමාධියට ඔන්න මෙන්න තියෙන උපචාරයේ සමීපං කියලා කියනවා. උපචාර සමාධියකට ආසන්නව ඇති වෙන්නේ මෙන්න මේ කියන ධාන අංග පහළ වුණු හිත අනිවාර්යයෙන්ම තියෙන්නේ ආධ්‍යාත්මික සතුටක්, ප්‍රීතියක්, සැනසෙල්ලක්, සොම්නසක්. එහෙනම් ඔබට පැහැදිලි ඒ කියපු මානසික සියලුම ආබාධ නැති කරගන්න කරුණු දෙකක් බුදුදහම අනුමත කළා. එකක් මා නැවත කෙටි කරන්නම්. ඔබේ හිත අනාගතයට අරගෙන ගිහිල්ලා සතුටු වෙන්නත් දුක් වෙන්නත් එපා. ඔබේ හිත අතීතයට අරගෙන ගිහිල්ලා සතුටු වෙන්නත් දුක් වෙන්නත් එපා. දෙවැනි කාරණාව පුළුවන් තරම් පංච නීවරණ ධර්ම ප්‍රතිවිරුද්ධව හිතලා යටපත් කරගෙන අර කියපු විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා කියන ධාන අංග හිතේ ස්ථීර කරගන්න ඔබට පුදුම සැහැල්ලුවක් දැනෙයි. හිත සැහැල්ලු වෙන තැන තියෙන්නේ සතුට, ප්‍රීතිය. ඒක ධනයෙන් මිල කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. රාජකීය පඬිත දර්ශනපති බලපිටියේ සිරි සීවලී මාහිමියන් වහන්සේ ලෙඩ වුණු මනස කොහොමද සුවපත් කරගන්නේ? මනස ලෙඩවීමෙන් වළක්වා ගන්නේ කොහොමද? බුද්ධානුශාසනය කුමක්ද? ඒ සඳහා ඊටා මනවින් පැහැදිලි කරා. අපි තවත් කෙටි විරාමයකට සියත රූපවාහිනියේ ප්‍රධාන පාලක මැදිරිය සමග සම්බන්ධ වෙලා ඉන්පසුව කළුබෝවිල ප්‍රතිබිම්බාරාමයට මේ ඇසල පෝදා පැමිණෙමු. තථාගත අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් දහමින් ඔබේ සිත සූපත් වේවා. මිනිසත් කමේ උතුම් සිතිවිලි ඔබේ හද මඩල ජනිත වේවා. ඒ උතුම් පැතුමත් සමග අමාවැස්ස පෝදා සජීව විකාශය මෙවර පුන් පෝදා පැවැත්වෙන දෙහිවල කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පුරාණ විහාරස්ථානයට ඓතිහාසික බෙල්ලන්විල රාජ මහා විහාරයේ අනුබද්ධ විහාරස්ථානයක් වන මේ උතුම් පුදබිමට සජීව ලෙස යලි ඔබ කැඳවාගෙන එනවා. සියත රූපවාහිනිය සෑම පුන් පොහෝ දිනකම අමාවැස්ස සජීව විකාශය දේශීය හෝ ජාත්‍යන්තරයේ වටිනා පුදබිම්වල සිට ඔබේ හිතසුව පිණිස දහම් වැඩසටහන් රැගෙන එනවා. විශාලා මහනුවර සිට ප්‍රථම වරට ගෙන අමාවැස්ස සජීව විකාශය 2018 වසරේදී 2019 වසරේදී තායිලන්තයේ වත් රාජනඩ්ඩාරාම් විහාරස්ථානයේ වත් සකේත් ගෝල්ඩන් මවුන්ට් අභියස සිටගෙන අමාවැස්ස වැඩසටහන ආදී විදේශීය වැඩසටහන් වගේම දේශීයව උතුම් පුදබිම්වල සිට බුදු සසුන බැබලේවා යන උතුම් පැතුමින් යුක්තව මේ වැඩසටහන් පෙළ ඔබට රැගෙන එනවා. සියත ආයතනය Voice of Asia මාධ්‍ය ජාලයේ කළමනාකාරීත්වය බුදුදහම පිළිබඳ මහා ශ්‍රද්ධාවකින් කටයුතු කරන කළමනාකාරීත්වයක්. අපි තම ගෞරවයෙන් සිහිපත් කරනවා මේ මොහොතේ මේ පුදබිමට පැමිණ සිටින Voice of Asia මාධ්‍ය ජාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යප්පෙරුම මහතා. අද ඇසල පුන් පෝදා උදෑසන ධර්ම සාකච්ඡාව සන්තුට්ටි පරමං ධනං අපේ සිතේ විරාගී සතුට කලාව තුලින් ජනිත කරවන අලවතුරේ විජිත අබේවික්‍රම කිවිඳුනි ඔබට ඒ සතුට මේ මොහොතේ යලි ඇති කරන්න ආරාධනා කරනවා. දැයි ගායන මහත්මයා අපි සතුට පිළිබඳවයි සාකච්ඡා කරමින් සිටින්නේ. මට ඒ සතුට පිළිබඳව දෙන්න පුළුවන් හොඳම උදාහරණ දෙකක් මෙතන තියෙනවා ගායන මහත්මයා. අපි මේ බොහොම උගත් සිල්වත් අපේ හාමුදුරුවන් වහන්සේලා දෙන. අපේ හාමුදුරනේ මට අවසරයි පාලි ගාථාවක් කියන්න. බුදුහාමුදුරුවන්ගෙන් එක්තරා අවස්ථාවක ප්‍රශ්නයක් අහනවා. දවසට දෙවේලක් නැත්තම් එක වේලක් පමණක් වළඳන. ඒ වගේම හිස බූගාන මේ කහවතක් දරන ඔබේ ශ්‍රාවකයන් වහන්සේලා මෙච්චරට ලස්සනට ඉන්නේ කොහොමද කියලා. මේ තරම් හැඩට ඉන්නේ කොහොමද කියලා. අපේ හාමුදුරන්ගේ කතාවටයි මම එන්නේ. එතකොට අපේ හාමුදුරනේ ඉරිෂා කරයිද දන්නේ නැහැ. එතකොට සතුට නැතුව යනවා ඉරිෂා කළොත් එහෙම.
නෑ මම කියන්න හදන්නේ බුදුහාඳුරෝ එකට ඊර්ෂ්‍යා කරන්න එපා කියලා කිව්වා. උන්වහන්සේ දුන්න උපදේශය මොකද්ද? ඇයි ඔබේ ශ්‍රාවකයෝ මෙතරම් ලස්සනට සතුටෙන් ඉන්නේ කියලා ඇහුවාම ගයන් මහත්මයා උන්වහන්සේ කියනවා අතීතං නානුසෝචಂತಿ. මගේ ශ්‍රාවකයෝ අතීතය ගැන ශෝක කරන්නේ. නප්පජප්පන්ති නාගතං ඕනවට වඩා අනාගතයට යන්නේ. පච්චුප්පන්නේන යාපෙන්ති ඕන් මේ වර්තමානයේ තුල ලැබෙනවා. ඒ නිසා තේන වන්නෝ පසීදති. ඒ නිසා තමයි මේ ලස්සනට ඉන්නේ කියලා. ඒක ඇත්ත. දැන් අපේ හාමුදුරුවෝ සතුටින් සිටිනවා. ඒ සතුටින් සිටින්න හේතුව තමයි අනවශ්‍ය අපේ හාමුදුරුවෝ පේදස්ස හාමුදුරුවෝ මාත් එක්ක එනකොටත් කියාගෙන මේ කතා කර ආවේ ලොකු වාහනයක් ගත්තට සතුට නැහැ. ලොකු දේවල් තිබුණාට සතුට ලැබෙන්නේ නැහැයි කියන එක. ඉතින් මට මතක් වෙනවා අපේ මනෝවිද්‍යාඥයෙක් කියපු කාරණාවක් සදහැවතුනි. ලක්ෂයක් දීලා ඇඳක් ගත්තත් කෝටියක් දීලා නිඳ ගන්න බෑ. ලක්ෂයක් දීලා ඇඳක් ගත්තත් කෝටියක් දීලා නිඳ කියන එක ගන්න බෑනේ. නේද? ඒකට නිඳ සල්ලි වලට ගන්න බෑ. ඒ විතරක් නෙවෙයි. දැන් කලාව ගත්තොත් එහෙම කවිය ඒ වගේම අනිකුත් ලලිත කලා ගත්තොත් අපේ බුද්ධ ආගම කලාවෙන් තරම් සතුටු වෙච්ච තවත් දෙයක් නැහැ. අපි අටමස්ථානේ වන්දනා කරන්න ගියාම බලන දේවල් සඳකඩ පහන ගත්තොත් එක පැත්තකින් සතුට අනිත් පැත්තෙන් සමස්ත ජීවිතයේම තියෙන අනිත්‍යතාවය. සසර ක්ලේශ ගිනි වලට අහු වෙලා අපි දැවිලා තැවිලා කොහොමද නිවන කියන පියුම කරා යන්නේ කියන කාරණාව අඩසඳ පහනින් සෝපානසෙට්ටා අඩ ඡන්ද පාසානං පඩිපෙළ පාමුල තිබුණ අඩසඳක ලකුණට තමයි සඳකඩ පහන කියලා කියන්නේ. අන්න ඒකෙන් අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ නිසා මේ සතුට බුදුදහමේ උගන්වනවා ඔබ තරංගකාරීත්වයෙන් මිදෙන්න. තරංගකාරීත්වයට යන්න එපයින් මිදෙන්න ඔබට පුළුවන් සතුට ළඟා කරන්න කියලා. ඒ වුණත් අපේ හාමුදුරුවනේ අපි අහමුකෝ වර්තමාන සමාජයේ තරංගකාරීත්වය සතුට විඳින්නේ කොහොමද කියලා අපි අහමු. මෙහන් තණ්හාවයි වෛරසිතයි එකට වැඩි පෙරට යයි රස්නේ සිසිලස කොයින්ද සෑම දේම වනසවයි සිටිවිලි මහ කන්ද පුරා ආසමල් පුබුදුවයි ඒ මහමල් පූජාවට වෙහෙර තුලත් තරංගයයි ඒ මහමල් පූජාවට වෙහෙර තුලත් තරංගයයි ඊයේ මල් වට්ටි විශ්ස අද 40 වෙලාය නොදෙවෙනි වන්නේ කවුරුද ඇස් රවටන නිලාය දන්න කියන එකම ගමත් තරංගෙට එක් වෙලාය ඥානලතා සීලවති සමග උරන වෙලාය ඥානලතා සීලවති සමග උරන වෙලාය බුදුන් පුදන්නට නෙක මහ උලෙල කරන්නට නම ගම සුපතල වෙන ලෙස බෝඩ් ගසන්නට කරන මහා තරංග නොවේ ලොවට හැදෙන්නට තියඹු තරංගයක් අපි කළ ගුණ සලකන්නට තියමු තරංගයක් අපි කළ ගුණ සලකන්නට තරංගය ඒ තරම්ම බලවත් වෙලා තියෙන්නේ හැමතැනම තියෙන්නේ තරංග. සමහරවිට තරංගෙට පන්සලුත් හදනවා අපේ හාමුදුරුවෝ. සමහර අවස්ථාවල ඒක නරක නෑ. හැබැයි තරංගකාරීත්වය හොඳ නෑ. තරංගකාරීත්වය නිසා වර්තමාන සමාජයට කුමක්ද වෙලා තියෙන්නේ? බලන්න. තරංගෙට මිනි මරණ අනුවනකම් කරන නපුරට මිසක් යහ මගකට සිත නොදේන සුර සැප මොනවටද ලොව තනියෙන් විඳින ගිහි සුව වැඩක් වෙද කිසි සතුටක් නොදේන ඒ විතරක් නෙවෙයි අහන්න තරංගකාරී ලොවක් තිබෙයි සටනට ගහ ගැනුමට මූණක් මැන ගන්න නොහැක මතු පිට ඇති පෙනුමට නරක වැඩට වැඩි තැන ඇත අද ලොව හොඳ වැඩකට තැනක් නැති වෙලා ඇත්තෙත්
පැන නිසා තරඟෙට තැනක් නැති වෙලා ඇත්තෙත් පැන්න නිසා තරඟෙට මව්පියවරු අසරණ වී මහ පාරේ සිඟා කති දරුවන් තැනු සතුට කොහෙද දුක් විඳිමින් කඳුළු බොති සමහර අපේ දූ දරුවන් ලය ගන්වා කුරිරු ගති තමන්ගේ වාසිය පමණක් සිතින් සිතා සතුටු වෙති තමන්ගේ වාසිය පමණක් සිතින් සිතා සතුටු වෙති තමන් ගැන හිත තමන් ගැන පමණක්ම හිතන තරගකාරී සමාජයක් බිහි වෙලා තියෙනවා එනිසා ඒ තමන් ගැන හිතන ආත්මාර්ථකාමීත්වයෙන් මිදෙන්න කියලා කියන හොඳ කවියක් තියෙනවා මේ කවිය ඔබ සමහර වෙලාවට තවත් තැනකදී අහලා ඇති මම මේ කවි කෙටියෙන් කියන්නම් සතුට සඳහා ජන කවියාදිනේ අපේ හාඳුරනේ අඬගා කෑම දහස් වාටි නීදි මරුවා දහස් වාටි ඇවිද්ද පාය දහස් වාටි ඉවසූ බාලේ දහස් වාටි ප්‍රසිද්ධම කියවන කවියේ තියෙන මොකද්ද ඇවිද්ද පාය දහස් වටි කිය. අඬගා කෑම දහස් වටි. දැන් කපුටෙකුට අද කපුට ගැන කියනවා වැඩිසන්නේ නැහැ. කපුටෙකුට ආහාරයක් ලැබුණාම ගහන මහත්මව කෑ ගහනවා. අනතුරක් වුණාමත් කෑ ගහනවා. පිහිටක් වුණාමත් කෑ ගහනවා. ਉਹ තනියෙන් කන්නේ නැහැ. කපුටගේ හොඳ ගතිය අද කියුණා ගොඩක්. කළු වුණාට නේද? ඔය අඬගා කෑම කියලා කාටත් කතා කරලා දෙන්න. අඬ ගහලා කතා කරලා Tamanට ලැබෙන දේ දෙන්න. යථාලාභ සන්තුෂ්ටිය ලබන්න. ලද දෙයින් සතුටු වෙන සමාජයක් බිහි කිරීමයි අපේ හාමුදුරුවන්ගේ දේශනාවලින් පැහැදිලිව. නිදි මෙරුවා දහස් වටි තීන මිද්දේ නැති කරන්න. කම්මැලි වෙන්න එපා. කම්මැලි වෙන්නේ නැතුව සමාජයට ඇහැරලා ඉඳලා යම් වැඩක් කරන්න. අවදියෙන් සිටින්න කියලා මේ ජන කවියා කියන්නේ. ඇවිද්ද පය සත්‍ය සොයා යාම විමසා බැලීම ගිහිල්ලා යම් අවබෝධයක් ලබා ගැනීම නිකන් හිටගෙන ඉන්නවට වඩා ලෝකය අවබෝධ කර ගැනීම ඉතා වටිනවා. ඉවසු බලයේ දහස් වටි ඉවසන්නට පුරුදු වෙන්න හේවත් ශාන්තියට පුරුදු වෙන්න අර ව්‍යාපාදේ ඇති කරගන්න එපා කෝපය ඇති කරගන්න එපා අන්න එතන සන්තුට්ටි පරමන්දනං කියන කාරණාව පැහැදිලි වෙනවා ගායන මහත්මයා අපි ඉදිරියට යමු. අලවතුරේ විජිත අබේවික්‍රම කිවිඳුන් අපේ ජාතියේ හදවත් තුල සදා නිදන්ව තිබෙන සොඳුරු ධර්මය පිළිබඳ විශිෂ්ට sannivedanayak සපයන කලාකරුවෙකුගේ නාමයක්. දියතලාවේ පියදස්සී අපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළ සන්තුට්ටි පරමං ධනං ඒ සතුට සහ නූතනයේ අපේ බහුතර පිරිස සොයන සතුට පරම ධනය කියලා හිතාගෙන ඉන්න සතුට අතර තියෙන වෙනස මොකක්ද? ඉංග්‍රීසි භාෂාවේ අකුරු තුනකිනුත් නිතරම තාරුණ්‍යයේ ඇතැම් අය සිහිපත් කරනවා වෙළඳ දැන්වීම පවා තියෙනවා FUN කියන අකුරු තුන ෆන් කියන වචනය මේ සතුටත් බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන් සතුටත් අතර වෙනස මොකක්ද? ඔගයන් මහත්තයෝ මේ මට මේ දහම් සභා මණ්ඩපයේ ඉන්නකොට හිතුණා මේක අපූර්ව විශ්වවිද්‍යාලයක් කියලා. දැන් අපේ ස්වාමීන් වහන්සේ දහම පිළිබඳව ගැඹුරු විග්‍රහයක් කරනවා. දැන් මමත් යම් කාරණා කියනවා. කවිය බුදුදහම ජීවිතයට එකතු කරගෙන ඒ තුලින් යථාර්ථයට සතුටට ලං වෙන ආකාරය පෙන්නනවා. මේක හොඳ සුසංයෝගයක්. දැන් මේක හැමෝටම දැන් අපේ ස්වාමීන් වහන්සේ කියන දේ තේරෙන්නේ නැත්නම් මං කියන එක ඔළුවට ගන්නවා. එහෙම බැරුණොත් කවියගෙන් අරක යනවා. අර බුදුරජාණන් වහන්සේ නවාංග ශාස්ත්‍රෝ ශාසනය සුත්ත ගෙය්‍ය වෙయ్యා කරන ගාථා ආදී මේ හැම දෙයක්ම මේක ඇතුලේ යනවා. මට හරි රසයක් දැනුණා. මේ ධර්මයේ තියෙන්නේ නිර්වාණ රසය නිවන් සුව අපිට දැනෙන්නේ. මම ගයන් මහත්තයාපු ප්‍රශ්නේ පළවෙනිම කියන්න ඕනි අපිට මේ රසඤ්ඤතාවය කියන එක නෑනේ වර්තමාන පරම්පරාවට. දැන් මගේ ළමා කාලේ මම පරිසරයත් එක්ක ජීවත් වෙච්ච කෙනෙක්. මගෙන් ඇහුවොත් එහෙම පියදස්සී ආමඳුරෝ මේ ලෝකේ ලස්සන වහස කොහෙද තියෙන්නේ කියලා ඇහුවොත් එහෙම මං කියන්නේ අපේ ගෙට උඩින්. දියතලාවේ. එහෙ යන්න එපා කවුරුත් හඳ බලන්න.
කියන්න බෑනේ සමහරක් වෙලාවට නෑ නෑ පියදස්සී ආමඳුල්ලගේ ගෙට උඩින් තමයි ඔය ආස තියෙන්නේ කියයි. අපි දැක්ක පුංචි කාලේ මේ පොයේ දවසේ අද වගේ දවසක ලස්සනට හඳ පායලා අර ගස් අතරින් සෙවන වැටිලා තරු බැබ්බෙලිලා. දැන් මම දන්නේ මේක මේ නිරාමිස සුවයක් කියලා. හැබැයි අපි හිටියේ එළියේ. ඒ රසය දැනුණා. අපේ අම්මා හැමදාම අපිව පහට එකයි යනවා පන්සලේ බෝධි පූජාවට. මම මේ අපි ඉගෙන ගත්තේවා කියන්නේ. ඉතින් යනකොට මල් ටික කඩන්න කියනවා. අම්මා කියනවා පුතේ අන්න අරක මේ හාතාවාරිය අරක නික මේ බෙහෙත් ಜಾති ටික ඔක්කොම කඩාගෙන යන්නේ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. ඒ ගිහිල්ලා එන්නේ හඳ එළියේ. බුදුන් ඇඳලා එන්නේ හඳ එළියේ. රසඤ්ඤතාවයනේ. ඒ එනකොට රෑ කුමාරි මල් සුවඳ දසත පැතිරෙනවා. පුසුඹේ බෑ. අන්න අපේ රසඤ්ඤතාවය. දැන් අපි ඒ දවස්වල නියරේ යනවා. හරි ලස්සනයි ගොයන් හිටවලා බණ්ඩි ගොයන් කිරි වදින කාලෙට ගොයන් පැහෙන කාලට රසඤ්ඤතාවය. අපි වැවක් ගාවට ගිහිල්ලා බලාගෙන ඉඳලා තියනවාද? එක විනාඩි 10ක් ඉඳගෙන මේ අනේ මේ සිසිලස විඳින්න ඕනේ කියලා. අර පරිසරය ගැනත් කතා වුණා. බුදුරජාණන් වහන්සේ තරම් පරිසරය ගැන කතා කරපු පරිසර විද්‍යාඥයෙක් ලෝකේ කොහක්වත් නැහැ. හරි? දැන් මේ වර්තමාන ළමයිට මොකද උනේ? අර ගයන් අයියා කිව්ව වචන තුන අපි නම් ඒ වචනේ පාවිච්චි කරන එක සුදුසු නෑ. අපිට ගැලපෙන්නේ නෑ නේද? ඒ කියන්නේ එච්චරට ඒක නිකන් පහත්. ඉතින් මේ ළමයිට රසඤ්ඤතාවයක් නැති නිසා අපේ හානේ මේ කට්ටිය අර මුහුණු පොතේ දානවා ඔක්කොම එන්න අහවල් තැනට. ඉතින් ඒ කට්ටියට රසඤ්ඤතාවය ගන්න ආසීස් ගංජා මදන මෝදක නේද? මේ දේවල් ඕනි. එක එක පෙති මේ කට්ටිය රසඤ්ඤතාවය ගත්තා. මට මතක් වෙනවා සන්තති ඇමතියාව. යුද්ධ කළා දින්නා. රජතුමා මොකද කරේ? සතියක් දුන්නා සතුටු වෙන්න. ස්ත්‍රියෝ බොණ්ඩ කණ්ඩ ඔක්කොම දුන්නා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව දවස් 7කින් සන්තති නිවන් දකිනවා. හරි ආందోලනාත්මක ප්‍රකාශයක්. එහෙම වෙන්නේ කොහොමද? දැන් මේ සතුට නැති කරගත්ත මිනිස්සෙක්. ස්ත්‍රී පරසේවනේ යෙදිලා හොඳටම බීලා නේද? නැටුම් ගැයුම් විකාර දර්ශන බලපු කෙනෙක් දවස් 7ක් ඇතුළත කොහොමද නිවන් දකින්නේ? බුදුරජාණන් වහන්සේ සන්තති හිටපු තැනින් වෙනස් කරලා මේ ලෝකේ පරම සැපය අරගෙන දුන්නා. ඒක නිසා අපේ දරුවෝ වර්තමානයේ ගීත ලියනකොට මම මේ ලියන අයට කියන්නේ අනේ පොඩ්ඩක් පරිස්සමෙන් ලියන්න ඕවා අහන වැඩිහිටියෝ ඉන්නවා. නේද? ඒ දැන් සන්නාලියනේ ගීතය ගත්තොත් ජීවිතේ යථාර්ථය කියනවා. නේද? ඊළඟට ප්‍රේමය ගැන කතා වෙනකොට හරියට ගත්තොත් මම මේ ලෝකේ අහපු හොඳම සින්දුව ගීතේ වෙන්නේ ලාදලු බෝපත්. බලන්න කොච්චර වටිනවද? මේ රටේ පරමාදර්ශී අම්මා තාත්තා නැති වෙච්ච තැන දරුවෝ පරමාදර්ශී වෙන්නේ නැහැ. මම හොඳ ලස්සන කතාවක් කියන්නම්. මේ ලෝකේ පිරිමියෙක් ගැන ඊටමත් මනහර ලස්සනම ගාතපෙලක් කියපු එක්කෙනෙක් ඉන්නවා. මට මතකයි එක්තරා වැඩසටහනකදී අපේ මහත්ම මේ ආචාර්යතුමා හිටියා. මේ වෙලාවේ මතක් කරන්න ඕනි ගල්මංගොඩ සර්ුත් මහාචාර්ය. එතුමා තමයි ඔබතුමාට පරිවර්තනය කළා දුන්නේ. මගේ ගුරුවරයා කියලා මට කිව්වා. එතනදී මම ඒක අහගෙන හිටියා ඒ ටික. ඉතින් මේ වෙන කවුරුත් නෙවෙයි. තම ස්වාමියාගේ ජීවිතය එහෙම නැත්නම් ස්වාමියාගේ උසස්ම ගුණ ටික කියන යසෝදරා. තාත්තට පුතාට කියනවා ඒතයි තොහිය පිතා නරසීහෝ. එහෙම කිව්වේ ඇයි? බිරිඳට තම ස්වාමියා කෙරෙහි තිබිච්ච සතුට. දැන් අපි එහෙම මේ කාන්තාවන්ගෙන් ඇහුවනම් ඔය මහත්තයා ඊළඟ ආත්මේ ඕනද කියලා දැන් අත උස්සන්න එපා. ගෙදර යන්න වෙන්නේ නැහැ. සියතෙන් පෙන්නයි ඔක්කොම. නේද? එහෙම ඉල්ලන්න දැන් අය නෑ. මං කියන්නේ රසඤ්ඤතාවය. එතකොට අපිට මේ ධහම තුළ සම්තෘප්තිය තියෙනවා. ඒක නිසා වර්තමානයේ දරුවන්ට ඔබ කමන්නේ ඔය දේ වෙලා ඉවරයි. ධර්මයෙන් පෝෂිත වෙන්න.
සන්තෘප්තිය ඇති කරගන්න ජීවිතේට. හැබැයි අර ලෞකික සතුටත් ලෝකෝත්තර සතුට කියලා දෙකකට කැඩෙනවා. ලෞකික සැපේ හොයන්නේ පංචේන්ද්‍රයන් එක්ක. ලෝකෝත්තර සතුට යනකොට අපේ ස්වාමීන් වහන්සේ අර දේශනා කළා පංච නීවරණ ධර්ම ගැඹුරට ගියා. උන්වහන්සේ ගැඹුරටම ගියා. කාරණා ගොඩක් පැහැදිලි කරලා උලුප්පලාම පෙන්වුවා මෙන්න මෙතන තමයි මේ සන්තෘප්තිය තියෙන්නේ සතුට තියෙන්නේ. ඒක නිසා අපි වර්තමානයේ මේ යන රටාවට වඩා අපිට මේක වෙනස් කරන්න පුළුවන් නම් ධහම තුළින් හොඳ රසඤ්ඤතාවයක් නිර්වාණ සුවය මිනිස්සුන්ට දරුවන්ට දැනෙන්න දෙන්න පුළුවන් නම් දරුවෝ මේ නරක දේවල් වලට ජීවිතේ යොමු වෙන්නේ නැහැ. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන කාරණාවක් අපි ජීවිතේ කවුරු හරි කෙනෙක් හිතනවා නම් අපි මේ පංචකාමයේ සැප විඳ දැන් දසමාර සේනාවල අපේ හැමදෙරෝනේ කියවෙන්නේ කාමාතේ පඨමා සේනා. හොඳට මතක තියාගන්න පළවෙනිම මාර සේනාව කාමය. කාමයෙන් කවදාකවත් මේ ලෝකේ සතුටු වෙච්ච අය නැහැ. ඉන්නවනේ එක්කෙනෙක් වාගෙන එන්නකෝ. අර අපිට කාල වේලාව තියෙනවනේ චූටි පොඩ්ඩක්. හරි. ඒ කතාව වෙලාව හම්බුනොත් අපිට පුළුවන් ප්‍රකාශ කරන්න මේ ලෝකේ කාමයෙන් උන්මාදයට පත්වෙච්ච කිසි කෙනෙක් මේ ලෝකේ සතුටු වෙන්නේ නැහැ. මේ ලෝකේ කාමයේ අතහැරපු අය තමයි නිර්වාණ ඒ සන්තුෂ්තිය ලැබුවේ. ඒක දැනගන්න ඔයත් කියවන්න ත්‍රිපිටකයේ පොතක් තියෙනවා තේරි තේර ගාථා පොත. මහා සැප වින්දෑයෝ රජ සැප වින්දෑයෝ මේ බුදු සසුනේ මහාන වෙලා නිරාමිස සැපේ ගැන ප්‍රීති වාක්‍ය දේශනා කළා. බුදුරජාණන් වහන්සේ ප්‍රීති වාක්‍යයක් දේශනා කළා අනේක ಜಾති සංසාරං ආදී වශයෙන්. උන්වහන්සේ බුදු වෙලා ඉස්සල්ලාම දේශනා කරේ උන්වහන්සේගේ හදවතේ ඇතිවෙච්ච ප්‍රීතිය. ඒක නිසා තරුණ දරුවන්ට සෝභාදහම විඳින්න ඉඩ දෙන්න, සත්‍ය ගවේෂණය කරන්න දෙන්න දරුවන්ට. එතකොට මේ දහම නිරාමිස සැපය සම්තෘප්තිය ඔහුට තියෙනවා නම් ඔවුන් දික්කසාද වෙන්නේ නැහැ. පීයෙන් අනින්නේ නේද? ළමයි මරන්නේ නැහැ කොතනකවත්. ඒක නිසා අපි දහම නිවැරදිව හඳුනාගෙන ජීවිතය තුළ ගත කරොත් ඔහුට නිරාමිස සුවය, සැපය, සන්තෘප්තිය මේ මොහොතේම අත්විඳින්න පුළුවන්. ලෞකික සතුට සහ ලෝකෝත්තර සතුට ඒ තුල රසඥතාව කියන වටිනා කාරණය තුල ලබාගත හැකි සත්පුරුෂ භාවය, ශ්‍රේෂ්ඨත්වය ඔබ වහන්සේ සඳඑළිය දියතලාවේ අහසේ සිට තුරුවියන් අතරින් බේරිලා පහළට වැටෙන තරු පොකුරු අහසේ පායලා තියෙන ඒ සොඳුරු පරිසරයේ සිට දැක හුරු වූ හැදුණු හිතක් සමග කොහොමද ඔබ වහන්සේ මේ ගමනාවේ කියන දේ පැහැදිලි කළා. අපේ තාරුණ්‍යයට එක්තරා විදිහකින් අපේ තාරුණ්‍ය මේ ඉංග්‍රීසි ශබ්දකෝෂයේ F අකුරෙන් කියන F අකුරෙන් පටන් ගන්න වචනයකට ලොකු අසාධාරණයක් කරලාද කියලාත් හිතෙනවා අපේ හැමදෙරුනේ. ඒ වචනය විවිධ අයහපත් ක්‍රියාකාරකම් වලින් හානි සිදු කොට තිබීම හේතු කොටගෙන මේ වචනය ඇහිමත් එක්තරා විදිහකින් අප්‍රසන්න තත්වයට පත් වෙලා තියෙන දේ කාරණේ. එහෙම කිව්වට වරදකුත් නැති වගේ අද කාලේ ඔය වචනේ යොදාගෙන කරන අකටයුතුකම් ගැන බැලුවම. නමුත් සැබෑ සතුට වටහා ගන්නට අපේ ගෞරවනීය ස්වාමින්වයන් වහන්සේලා ධර්මානුකූල විග්‍රහයන් විවිධ පැතිකඩ ඔස්සේ රැගෙන ආවා. අලවතුරේ විජිතබේ වික්‍රම කිවිඳුන් කාව්‍යමය ස්වරයෙන් අපේ හදවතටම සැබෑ සතුට පිළිබඳ පණිවිඩය රැගෙන ආවා. අපි තාමත්ම ගෞරවාදරයෙන් নমස්කාර පූර්වකව ස්තුතිවන්ත වෙනවා. බලපිටිය ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලයේ මහෝපාධ්‍යාය අමරපුර සිරි සද්ධම්ම වංශ මහානිකායේ මහා ලේකකාධිකාරී රාජකීය පඬිත දර්ශනපති පූජ්‍යපාද බලපිටියේ සිරි සීවලී ස්වාමීන්ද්‍රයන් වහන්සේට එවැගේම මහරගම සිරි වජිරඥාන ධර්මායතනය මේ ගැන කියනකොට අපේ සීවලී හාමුදුරනේ සෝම හාමුදුරුවෝ නිතින්ම සිහි වෙනවා. වර්තමානයේ මේ F අකුරට අසාධාරණය සිදුවෙන තරුණයන්ටත් ආදරෙන් හරිමඟ පැහැදිලි කරලා දෙන්න ගංගොඩවිල සෝම හාමුදුරුවෝ වැනි උතුම් මහ යතිවරුන් අදත් හිටියනම් කියන පණිවිඩය අපේ හදවත්වලට දැනෙනවා.
එවැනි ශ්‍රේෂ්ඨ චරිත පහදා දෙන නිවැරදි මග අනුව යන්න ඕනෑතරම් තරුණ පිරිස නිවැරදි වෙන්න කැමති තරුණ පිරිස සිටිනවා. ඒ මෙහෙවර ඔබ වහන්සේලාට සිදු කිරීමට ශක්තිය දිරිය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මහරගම සිරි වජිරඥාන ධර්මායතන වාසී පූජ්‍යපාද දියතලාවේ පියදාස ස්වාමීන්ද්‍රයන් වහන්සේට নমස්කාර පූර්වක ස්තුතිය. පිළියන්දල ශ්‍රීමත් ජෝන් කොතලාවල මහාවිද්‍යාලයේ ආචාර්ය කාව්‍ය විශාරද අලවතුරේ විජිත අබේවික්‍රම කිවිඳුනි ඔබතුමාට අපේ ගෞරවය. අපි තවත් සුළු වේලාවකින් දහවල් සම්බුද්ධ පූජාවට එකතු වෙමු. දහවල් සම්බුද්ධ පූජාවෙන් පසුව සවස් වරුවේ සියත අමාවැස්ස වැඩසටහනේ වැඩසටහන් පෙළ ඔබේ සිත් නිවාසනහමින් ගෙනීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.